ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. පාකිස්තාන බෞද්ධාගමික උරුමය වන්දනාමාන කරන්නට ශ්‍රී ලාංකිකයන්ට නුදුරේදීම අවස්ථාව. කොරෝනා වසංගතය දුරවන්නයි පිරිතේ ආනුභාවය පැතු හැටි. විශ්වයේ හෝරාව එළඹෙන 8 වනදා. ජල වාෂ්ප යන්ත්‍ර පරිත්‍යාග කරන්නට බෞද්ධ මාධ්‍ය ජාලය සැරසෙයි. පොහොය දිනේ පොත ඇසුරෙන් මෙවර වෙසක් පොහොය සමරන වැඩපිළිවෙල. මතු පරපුරට හුස්ම දෙන්නට අක්කර 12ක් කැලයක් වෙයි. පාකිස්තානයේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ශ්‍රී ලාංකිකයන්ට වන්දනාමාන කිරීම සඳහා ඉදිරියේදී අවස්ථාව හිමිවනවා. ඒ සඳහා වන වැඩපිළිවෙල පිළිබඳව පාකිස්තාන රජය සමග සිදු කළ සාකච්ඡාවන් සාර්ථක වූ බවයි මෙරටින් පාකිස්තානය බලා ගිය දූත පිරිස සඳහන් කරන්නේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පෙබරවාරි මාසයේ මෙරට සිදු කළ සංචාරයේදී පාකිස්තානයේ ඇති බෞද්ධාගමික සිද්ධස්ථාන ශ්‍රී ලාංකිකයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කර සිටියා. ඊට සමගාමීව පාකිස්තානයේ බෞද්ධ වන්දනාචාරිකා ආරම්භ කිරීම සඳහා වූ වැඩපිළිවෙල සාකච්ඡා කිරීමට පාකිස්තාන තානාපති කාර්යාලයේ පූර්ණ මැදිහත් වීම මත ස්වාමින් වහන්සේලා ඇතුළු කොටගත් දූත පිරිසක් එහි පිටත් වුණා. එහිදී පාකිස්තාන ජනාධිපති අෆ්රි අල්වි මහතා සහ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් පසු වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කොට ඇති අතර එම සාකච්ඡාව ඉතාමත් සාර්ථක ලෙසින් අවසන් වූ බවයි එම දූත පිරිස නියෝජනය කළ පූජ්‍යපාද කිරින්දේ අස්සජී නාහිමියෝ සුසන්දේශය වෙත සඳහන් කළේ. කොරෝනා වෛරසය තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් ලෝකවාසී සැමට සෙත්පතා රතන සූත්‍රය සජ්ජායනා කිරීම මේ දිනවලදී වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේදී සිදු කෙරෙනවා. දිනපතා පෙරවරුවේදී සහ සන්ධ්‍යාවේදී මෙලෙස රතන සූත්‍රය සජ්ජායනා කරන්නේ ශ්‍රී ධර්මාරාමාධිපති පූජ්‍යපාද පොරිච්චවිල අනුමදස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනයෙන්. ලක්බුදු ස්තවීය ජනතා සංවිධානය රතන සූත්‍රයේ සජ්ජායනය සංවිධාන කොට තිබෙනවා. එළබෙන 7 වනදා හුණුපිටිය ශ්‍රී ධර්මාරාමයේ සිට අනුරාධපුරයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ස්වර්ණමාලී මහා සෑරදුන් අභියසට රතන සූත්‍රය සජ්ජායනා කරමින් පිරිත් පැන් ඉසීම සිදු කරමින් ගමන් කිරීමටද සැලසුම් කර තිබෙනවා. ආරක්ෂක සහ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මේ දිනවල පිරිත් සජ්ජායනය පැවැත්වෙන අතර අනුරාධපුරය බලා ගමන් කිරීමේදී COVID-19 පැතිරීම වළක්වාලීමේ සෞඛ්‍ය උපදෙස් උපරිම අයුරින් පිළිපදිමින් කටයුතු කරන බවයි පොරිච්චවිල අනුමදස්ති නාහිමියෝ සඳහන් කළේ. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් මුළු ලෝකයේමත් කොරෝනා වසංගත රෝගයෙන් මහා විපත්තිකර අවස්ථාවකට පත් වී සිටින මොහොතක වත්තල හුණුපිටිය ශ්‍රී ධර්මාරාම විහාරස්ථ ලක්බදු සවිය සමිතිය මගින් සංවිධානය කරන
මේ අදිෂ්ඨාන ආශිර්වාද පූජාව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මුළු රටටත් මුළු ලෝකයටත් ඉන්දියාවටත් ආශිර්වාදයේ සෙත් ශාන්ති ප්‍රාර්ථනා කිරීම. ඒ සඳහා මේ මාසේ 7 වෙනි දින උදේ 7ට ධර්මාරාම විහාරස්ථානයේ සිට අපි ගමන් කොට අදිෂ්ඨාන ආශිර්වාද පූජාවක් රුවන්වැලි සෑයේ පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එදිනට අපි දින දෙකක් රතන සූත්‍ර දේශනාව පවත්වමින් පිරිත් පැන් ඉසිමින් මේ ගමන අපි ගමන් කරන්නේ. විශේෂයෙන් අවට විහාරස්ථානවල ආශිර්වාදයක් අපි ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්ගමහා පඬිත ගෞරවනීය අතිපූජනීය මකුලෑවේ විමල මහානායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේද මිනිඅලුව විද්‍යාවාස පිරිවෙනේදී අපි ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එසේම ඒ ගමන් මාර්ගය තුල අපි දිගටම අනුරාධපුරයේ දක්වාම රතන සූත්‍ර දේශනාව පැවැත්වීමත් පිරිත් පැන් ඉසීමත් සිදු කරමින් මේ රටිනුත් මුළු ලෝකයෙන්මත් ඉන්දියාවෙනුත් කොරෝනා වසංගත රෝගයේ දුරු වෙලා සියලු දෙනාටම සෙතක් ශාන්තියක් ආශිර්වාදයක් ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇතුව 8 වෙනිදා සවස 5ට ජයශ්‍රී මා බෝධීන් වහන්සේ අභියසත් රුවන්වැලිසෑ හාමුදුරුවන් වහන්සේ අභියසත් මහා අදිෂ්ඨානයක් පවත්වා සියලුම ලෝවැසි ජනතාවට ආශිර්වාද කිරීමටත් කොරෝනා දුරු වීමටත් ප්‍රාර්ථනා කිරීමට අපේක්ෂා කරනවා. මේ අතර මහා සංඝරත්නය ධර්ම යාත්‍රාවක සිට මහානුභාව සම්පන්න රතන සූත්‍රය දේශනා කරමින් කළුතර හා අවට ගම්වල චාරිකා කිරීමේ වැඩසටහනක් අද ආරම්භ කළා. ඒ නිමිත්තෙන් පින්කමක් පැවැත්වුණේ කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසදී. කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ජනතාවට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණයි. දකුණු කළුතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය මගින් වැඩසටහන සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද මහාචාර්ය නිලුවේ සුමන වංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාව සඳහා වැඩම කළා. අපේ රටේ සීක්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් වසංගත රෝගී තත්ත්වය අපේ රටේ ලෝකීය සම්පූර්ණයෙන්ම පහදේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මහානුභාව සම්පන්න උතුම් රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරමින් කළුතර මොනරය එවැගේම අවට ප්‍රදේශ ආවරණය වල විදිහට මේ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන වලින් පිරිත් දේශනාවන් පවත්වමින් පිරිත්සෙන් ඉසමින් අපි විශේෂ කොට ප්‍රාර්ථනා කරනවා මේ ඇතිවලා තිබෙන මේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම මේ නිකලෙන් පහළම කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අපි මේ වැඩසටහන කළුතර ඓතිහාසික කෝසමිදුවදී මේ මොහොතේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගතය මිහිතලයෙන් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ආගමික වැඩසටහනක් එළඹෙන 8 වනදා පස්වරු 5:45ට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. විශ්වයේ ආශිර්වාද හෝරාවල් ලෙසින් නම් කර ඇති මෙම ආගමික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ මූලිකත්වයක් ඇතිව දිවයින පුරා දීප ව්‍යාප්තව එකම දවසක එකම පොතක පැවැත්වීමට ආශිර්වාදාත්මක පූජාව විශ්ව ආශිර්වාද
සර්වාත්මික වැඩසටහනක් විශේෂයෙන්ම බෞද්ධ ආගමික සිද්ධාස්ථාන අතිපූජනීය මහා සංඝරත්නයේ සහ බෞද්ධයන් එක්ක රාශී වී විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන පවත්වන අතරතුර ඊට සමගාමීව මේ වෙලාවෙම අනිකුත් ආගමික සිද්ධාස්ථානවල පූජක ප්‍රසාදීන් තුමල්ලා ඒ ආගමන අයත් එක්ක එකවර පවත්වමින් මේ COVID-19 රෝගය ශ්‍රී ලංකා දීපේ මේ විහිදලෙන් තුරන් වේවා ලෝකවාසී සියලු දෙනාටම ලෙඩක් දුකක් නැතුව නිරෝගී සම්පන්න ජීවත් වීමට මේ ආශිර්වාදය ඉවහල් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඉෂ්ට සිද්ධ කිරීමට කටයුතු සම්පාදනය කරන්නයි මේ රැස්වීම උත්සාහ අමාත්‍යාංශය තුළ පැවැත්වීමට අරමුණු කරගෙන තිබෙනවා. මේ මාසේ 8 වෙනිදා සෙනසුරාදා සවස් 5:45ට මේ කටයුත්ත ඉෂ්ට සිද්ධ කරන්නට වේලාව නියම කරගෙන තියෙනවා. ලංකාව පුරාම සියලු දිස්ත්‍රික්කයකම බෞද්ධ විහාරස්ථාන, යෝගී සිල් මාතා ආරාම, හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි, කතෝලික දේවස්ථාන තුල මහජන සහභාගීත්වයෙන් තොර මේ විහාරස්ථානවල පූජනීය මහා සංඝරත්නය, හින්දු මුස්ලිම් කතෝලික දේවස්ථාන තුල මේ පූජක ප්‍රසාදයෙන් තුමල්ලා සම්බන්ධ වෙලා මේ ආශිර්වාදාත්මක පූජාව පැවැත්වෙන අතර නිවසේ තුල ඉඳගෙන මේ ආශිර්වාද පූජාවට ඒකාත්මික වාද නැත්නම් ඊට සහසම්බන්ධ වෙන්න අවස්ථාව හිමි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා උණුසුම් ජල වාෂ්ප ආග්‍රහණය තුළින් කිසියම් දායකත්වයක් ලබා දෙන බව වෛද්‍ය මතයයි. ඒ අනුව දිවයිනේ විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන සහ රෝහල් වලට ජල වාෂ්ප යන්ත්‍ර ලබා දීමේ ව්‍යාපෘතියක් බෞද්ධ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරනවා. ඒ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මතයි. ඔබටත් මෙම ව්‍යාපෘතිය සඳහා ඔබේ දායකත්වය ලබා දිය හැකියි. දිනපතාම නිවසේ ඉඳගෙන ආරක්ෂා වෙන්න ඕනේ කරුණු අපි ඒ විදිහට කළ යුතු ක්‍රියාදාමයන් අතර ඉතාම වැදගත් දෙයක් තමයි විශේෂයෙන්ම මේ වාෂ්ප ඇල්ලීම කියලා කියන කාරණා. ඉතින් ඒ වෛරසය අපේ ශරීරයට මතු පිටට හරි එහෙම නැත්නම් ශරීර අභ්‍යන්තරයට හරි යන්නට කලින් අපි ආරක්ෂා වීම සඳහා ඒ වෛරසය විනාශ කිරීම සඳහා ඉතාම උණුසුම් විදිහට ජලය පානය. ඒතකොට ජලය පානය කිරීමක් සිද්ධ වෙනවා. ඊළඟට මේ නාසයේ ඒ වගේම අනිකුත් තැන්වල කන් ආදී ඇස් ආදී තැන්වල මේ බොහොම සියුම්ම ඇහැටවත් පේන්නේ නැති මේ විස බීජ විනාශ කිරීම සඳහා තාම උණුසුම් ජල වාෂ්ප ඇල්ලීමෙන් විනාශ කිරීමට හැකියාව ලැබෙන බව 100%ක්ම විනාශ කරන්න පුළුවන්කම ලැබෙන බව තමයි වෛද්‍ය උපදෙස් අනුව අපි මේ විදිහට දැනගෙන තියෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම ඒ සඳහා එක එක උපක්‍රම භාවිතා කරනවා. දැන් ඒ සඳහා පහසු ක්‍රම මේ දවස්වල නිර්මාණය කරමින් පවතිනවා. ඒ අතරේ ඊටාම වැඩදායී ක්‍රමයක්. එහෙම නැත්නම් ඊටාම විදිහට ඵලදායී ක්‍රමයක් යන්ත්‍රයක් නිර්මාණය කරන්න අපිට හැකියාව ලැබුණා අපේ මෙගා හීටර් ආයතනයේ උපාලි ජයසේකර අපේ අධිපතිතුමන්ට. කිනවා මේ යන්ත්‍රය ඇත්තටම ඊටාම දැන් මේ වෙනකොට ලංකාවේ පමණක් නෙවෙයි විදේශ රටවල් වලට පවා මේ විදිහට මේ යන්ත්‍ර පනයනය කරනවා. ඉතින් මේ විදිහට මේ යන්ත්‍රය ඵලදායී යන්ත්‍රයක් හැටියට ඉක්මනින්ම ඇත්තටම සුව කරගන්න, අසනීප සුව කරගන්න සෙම අමාරු නේද? සෙම් ප්‍රතිශාව සෙම අමාරු මේ හැම දෙයක්ම ඒ සුව කරගන්න ඉතාම වැඩදායී යන්ත්‍රයක් තමයි මේ විදිහට අපිට නිර්මාණය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබට හැකියාව ලැබෙනවා, පින්වත් ඔබ හැමදෙනාටම හැකියාව ලැබෙනවා මේ යන්ත්‍ර ලබා ගන්න, මිලදී ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. ඒ අතර අපි කල්පනා කළා පින්කමක් විදිහට මේ පින්කම මේ කටයුත්තට දායක කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් දැන් අපි ගත්තොත් එimhe රෝහලකට විශාල පිරිසක් එනකොට ඒ රෝහලේ මේ පහසුකම් නැත්නම් ඒ රෝගේ උත්සන්න වෙලා මරණයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නේද?
ඉතින් ඒ නිසා අපි කල්පනා කළේ මේ තත්ත්වයෙන් මුදවා ගන්න, අපේ රෝගීන් මුදවා ගන්නට, සුවපත් කරන්න අපිට හැකි උපරිම ආකාරයෙන් දායක වෙන්න තියෙනවා නම් ඒක මහා පුණ්‍ය පින්කමක් වෙනවා. ඒ නිසා එවැනි පින්කමක් සිද්ධ කරන්න අපි කල්පනා කළා. ඊටාම සීඝ්‍රයෙන් පැතිරී පවතින මේ වසංගත තත්ත්වයෙන් ජනතාව මුදවා ගන්නට වගේම රෝගී ජනතාව ඒ තත්ත්වයෙන් ඉක්මනින්ම සුවපත් භාවයට පත් කරන්නත් හැකියාව ලැබෙන මේ යන්ත්‍ර අපි ඇත්තටම විශේෂයෙන්ම රෝහල් වලට ලබා දුන්නොත් එහෙම. රෝහල් වලට මේ යන්ත්‍ර වැඩි ප්‍රමාණයක් අපිට ලබා දුන්නොත් එහෙම ඒ ඉන රෝගීන් විශාල පිරිසක් සුවපත් භාවයට පත් කරලා නැවත ඇත්තටම නියෝගිමත් පිරිසක් බවට පත් කරන්න පුළුවන්කම ලැබෙනවා. වගේම විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා වැඩිපුර වැඩ සිටින විහාරස්ථාන වලට, ආරණ්‍ය සේනාසන වලට, භාවනා මධ්‍යස්ථාන වලට නේද? මේ යන්ත්‍ර ලබා දීලා මහා සංඝරත්නය සූපත් කරන්නත් අපිට හැකියාව ලැබෙනවා මේ පින්කමට දායක වීම තුලින්. ඒ නිසා මම ආරාධනා කරනවා, මතක් කර සිටිනවා, විශේෂයෙන් බෞද්ධ නාලිකාව ඔස්සේ සිද්ධ කරන මේ පින්කමට දායක වෙලා මේ වසංගත තත්ත්වයේ වහවහාම ඒ විදිහට අපේ ලංකාවෙන් තුරන් කිරීමට දායක වන ලෙස, පින්කමක් හැටියට දායක වන ලෙස හැම දිනාටම සිහිපත් කරනවා. එහෙමයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් බෞද්ධ මාධ්‍ය ජාලයත් එක්ව එළබෙන සම්බුදු තෙමගුල අනුස්මරණය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දිවයිනේ සියලු විහාරස්ථාන එකම වැඩපිළිවෙලකට අනුගත කරමින් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සෑම විහාරස්ථානයකම පවතින දායක සභාවක් වෙතටම මෙම වැඩසටහන යටතේ යෝජනා කරන්නේ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත පොහොය දිනය පොත මිලදීගෙන විහාරස්ථාන වෙත පූජා කරන ලෙසයි. එහි සඳහන් අයුරින් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරලමින් එළබෙන වෙසක් පොහොය දිනේදී සියලු විහාරස්ථානවලදී එකම වැඩපිළිවෙලකට අනුගතව අරුත් බර ලෙස සම්බුදු තෙමගුල අනුස්මරණය කිරීමට කටයුතු කරන ලෙසද මෙම වැඩසටහන යටතේ යෝජනා කරනවා. පසුගිය වර්ෂයේ මෙන්ම මේ වර්ෂයේදී අපට වෙසක් උත්සවය සමරන්නට වන්නේ මේ තියෙන සීමාවන් යටතේ. විශේෂයෙන්ම කායික මෙන්ම අධ්‍යාත්මික ප්‍රතිශක්තිය ඉතාමත්ම ඉහළ තත්ත්වයක පැවති අපේ රටට අද මේ කොරෝනා වෛරසය නිසා අභාග්‍යමත් සම්පන්න තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එහිදී නව සාමාන්‍යකරණය යටතේ අපිට තියෙන නීති රීති වලට අයත්ව වෙසක් උත්සවයේ කාටත් ආරක්ෂා සහිතව සැමරීමට සිද්ධ වෙලා තියෙනවා. වෛද්‍යවරු හැටියට අපි උතුම් දානයේ ධර්ම දානය නිසා අපි මෙවර බෞද්ධ නාලිකාවත් බුද්ධ ශාසන අමාත්‍යාංශයත් දිවයින පුවත්පතත් එකතු වෙලා සියලුම දායක සභාවලට කරන ඉල්ලීම තමයි රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් රචිත මේ ඊ타මත්ම වටිනා ග්‍රන්ථයක් වෙච්ච පොහොය දිනය පොත ලංකාවේ තියෙන සියලුම දායක සභාවන් සියලුම පන්සල් වලට පූජා කරන්නට කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ තුලින් ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය තහවුරු කරන්නා වූ සියලුම පන්සල් වල සියලුම දායක සභාවන් එකම වැඩපිළිවෙලකට අනුගත කර ප්‍රතිපත්තිමය පූජාවකට සූදානම් කිරීම සඳහා අප මේ යෝජනාව කරනවා. එබැවින් හැකි ඉක්මනින් මේ පොහොය දිනය කියන අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේගේ පොත මිලදීගෙන එළඹෙන වෙසක් උත්සවයේදී ඒ ධර්ම දාණයට සූදානම් වන ලෙස අප සියලුම දායක සභාවලින් ඉල්ලා සිටිනවා සියලුම පන්සල් වලට පූජා කිරීමට කටයුතු කරන ලෙස. එළඹෙන සම්බුදු තෙමගුල වෙනුවෙන් ධම්මපදය මෙරට බෞද්ධ දූදරුවන් අතට ගෙන යමින් ධම්මපද ගාථා ගායනා කිරීමේ තරඟයක් පැවැත්වීමට බෞද්ධ මාධ්‍ය ජාලය සැලසුම් කර තිබෙනවා. 2565 වන ජාතික වෙසක් මංගල්‍ය නිමිත්තෙන් බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදය දූදරුවන්ට හුරු කිරීමේ අරමුණෙන් කාණ්ඩ 3ක් යටතේ ධම්මපද ගාථා අරුත් සහිතව ගායනා කිරීමේ තරඟාවලියක් බෞද්ධ මාධ්‍ය ජාලය මගින් සංවිධානය කර ඇත. ළමාංශය වයස අවුරුදු 8ත් 10ත් අතර
කනිෂ්ඨංශය වයස අවුරුදු 10ත් 15ත් අතර. ජේෂ්ඨංශය වයස අවුරුදු 15ත් 18ත් අතර. ආදරණීය දූ දරුවනේ, ඔබ කළ යුත්තේ අපගේ දුරකථන අංකයට ඔබට නියමිත ගාථාව පැහැදිලිව ඔබගේ ජංගම දුරකථනයෙන් පටිගත කර අප වෙත යොමු කිරීමයි. අප වෙත යොමු කරන ගාථාවන් මැයි මාස 5 වනදා සිට සෑම දිනකම පස්වරු 3:30ට අපගේ නාලිකාව ඔස්සේ විකාශනය කෙරේ. ජයග්‍රහණය කරන දරුවන් සඳහා වටිනා ත්‍යාග සහ සහතිකපත් වැඩි විස්තර සඳහා විමසන්න 071 536යි 33යි 33. පැනසර නොවෙනස පින්සාර කරන්නට ඔබත් එක්වන්න. මතු පරපුර වෙනුවෙන් ස්වභාවික පරිසර පද්ධතිය රැක ගැනීමට කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අක්කර 12ක භූමි ප්‍රදේශයක වනාන්තරයක් නිර්මාණය කරමින් පවතිනවා. 2019 වර්ෂයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙනු අතර එහිදී රෝපණය කළ පළතුරු පැලවල මේ වන විට පළදාවද හටගෙන ඇති අයුරු දැකගත හැකියි. සබරගමුව පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත ගොන්ගල කන්ද පාමුල ගින්ගඟෙහි පෝෂක ප්‍රදේශයක් වන උලිඳුවාවෙහි අක්කර 17ක ප්‍රමාණයක් වනාන්තරය නිර්මාණය කිරීමට වෙන් කර ඇති අතර ඉන් අක්කර 12ක පැල රෝපණය කොට අවසන් වන අතර ඉතිරි අක්කර 5 වගා කටයුතු ඉකුත් 30 වෙනිදා ආරම්භ කළා. ඒ කොළොන්න ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසකගේද සහභාගීත්වයෙන් සැමරුමට පමණක් රුක් රෝපණය කිරීමට එහා ගොස් පසු විපරමක් සහිත මෙවන් වනාන්තර නිර්මාණය කාලෝචිත අවශ්‍යතාවයක් බවයි මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් මේ සඳහා එක් වූ සඳහන් කළේ. විශේෂයෙන්ම අපි දැකපු කාරණාවක් මේ ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශයේ පුරාමටම ගොඩක් වෙලාවට ගිංගඟත් එක්ක තියෙන්න ඕන රක්ෂිත සීමාවන් ඇත්තටම දකින්නට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට තියෙන පුද්ගලික ඉඩම්. ඒ පුද්ගලික ඉඩම් වලට මායිම වෙලා තියෙන ගඟ රක්ෂිත ප්‍රදේශයක් නැහැ. ඉතින් මේ ප්‍රදේශයේ අක්කර 17ක විතර රක්ෂිතයක් අපි වෙන් කරලා තියෙනවා. මේ වෙන් කරලා තියෙන රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහනක්. එහෙම නැත්නම් වන වැස්මක් ඇති කිරීමේ අරමුණ ඇතිව තමයි මේ වැඩසටහන ආරම්භ කළේ. මේ ප්‍රදේශ පුරාටම මේ වන විට අපි ඒ ආකාරයේ පැල 5000කට වඩා අධික ප්‍රමාණයක් සිටවලා තියෙනවා මේ වන විටත්. මිනිසුන්ගේ පැත්තෙන් කල්පනා කරලා, සතුන්ගේ පැත්තෙන් කල්පනා කරලා, පරිසරයේ පැත්තෙන් කල්පනා කරලා මේ සියලුම අරමුණු අපේක්ෂාවන් පෙරදරි කරගෙන තමයි මේ වැඩසටහන ආරම්භ කරේ. අපි දැනට අක්කර 12ක පළතුරු ඇතුළු ඒ පැල වගා කරලා තිනවා. අපේ විශේෂයෙන්ම ආරමුණ තමයි මේ පරිසර පද්ධතිය තුලින් 2025 වෙනකොට වැඩුණු ගස් දසදහසක් පරිසරයට එකතු කිරීම. ඉතින් විශේෂයෙන්ම ප්‍රදේශයේ ජනතාවට ඕන ආහාර, සතුන්ටත් ජනතාවටත් ඕන ආහාරත් එක්ක ගත්තාම අපි පුවක්, කිතුල්, කොස්, පළතුරු, ඖෂධ ඇතුළු තමයි අපි මේ වන වගාව කරන්නේ. ඔබතුමා මාධ්‍ය වශයෙන් අපි ඉල්ලන්නේ උලිඳුවාවේ ජනතාව දැනුවත් කරලා මොනියම් ක්‍රමයෙන් හෝ මේකේ මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න සහයෝගය ලබා දෙන්න කියලා මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා. මෙවන විට දෛනිකව COVID-19 වෛරසය ආසාදනය වූවන් දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වන බවත්, රෝගය ආසාදනය වූ රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ප්‍රමාණයක් සහ තරුණ ප්‍රජාව අතර රෝගය වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙන්වන බවත් සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර සමාජය කරා පැමිණීම හැකිතාත් අවම කොට පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව නිසි අවධානයක් යොමු කරන ලෙසත් සෞඛ්‍ය නීති අකුරටම පිළිපදින ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාම සේවකව අසම් පොලිස් අසම් ආශ්‍රිතව හුදෙකලා කිරීම සිදු කර තිබෙනවා. එම හුදෙකලා කිරීම වලට අදාළව නිරන්තරයෙන් නිරෝධායන රීතිය ක්‍රියාත්මක වනු ලබනවා. හුදෙකලා කරන ලද ප්‍රදේශයක සිටින කෙනෙකුට ඒ ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හැකියාවක් නැහැ. ඒ වගේම පිටස්තර අයට හුදෙකලා කරන ප්‍රදේශයට ඇතුළු වීමට හැකියාවක් නැහැ. මෙය නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කළහොත් පමණයි රෝගී ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. කුමන රැකියාවක නිරත වුණත් ඒ අය එම ස්ථානවල රැඳී සිටිය යුතුයි. විශේෂයෙන්ම පොලිස් සේවයේ නිලධාරීන් හුදෙකලා ප්‍රදේශයක සිටිනවා නම් ඒ අයට තම නිවෙස්වලම රැඳී සිටින ලෙසත් රාජකාරියට වාර්තා කිරීම අනවශ්‍ය බවත් පොලිස් මූලස්ථානය දන්වා තිබෙනවා. එයට හේතුව ඔවුන්ගේ රාජකාරිය කොතරම් අත්‍යවශ්‍ය වුණත් ඊටත් වඩා රෝගය වළක්වා ගැනීම අවශ්‍ය වන නිසා.
කෙසේ වෙතත් මෙම හුදකලා කරන ලද ප්‍රදේශවල සිටින යම් කෙනෙකුට හදිසි අසනීප තත්ත්වයක් ඇති වුවොත් එය ක්ෂණිකව රෝහල්ගත වීමට අවශ්‍ය තත්ත්වයක් නම් ඔවුන්ට ළඟම තියෙන රෝහලක් වෙත ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා බලපත්‍ර අවසර පත්‍ර අවශ්‍ය වන්නේ නැහැ. නමුත් සාමාන්‍ය වෙනත් රෝගයක රෝග ලක්ෂණ පෙන්වනවා නම් කරුණාකර ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දෙන්න. එවිට ඒ සම්බන්ධයෙන් ගිලන් රථයක් ලබා දීමට කටයුතු කරනු ලබනවා. ඒ නිසා මෙම උපදෙස් තරයේ පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම රෝගය වළක්වා ගැනීම සඳහා යම්කිසි කෙනෙක් හුදකලා කරන ලද ප්‍රදේශයකින් පිටව යනවා නම් ඒ වාහනත් ඒ පුද්ගලයනුත් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වෙනවා. මේ නිසා නිරන්තරයෙන් මෙම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. සත්ව කරුණාව බුදුදහමින් පෝෂණය වූ අපේ රටේ බෞද්ධ ජනතාව තුළ નિરાයාසයෙන් පවතින්නක්. මරණාසන්න වූ සුරතල් සුනකයෙකුගේ අවසන් හුස්ම ගිලිහෙද්දී පිරිත් සජ්ජායනා කොට සුනකයාගේ මීළඟ භවය සුවපත් කරන්නට දරන වෑයමක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබියදී අපට හමු වුණා. ඔබේ දැනගැනීම පිණිසයි. තිරිසන් භවයක උපත ලැබීම දුකක්. එය කර්මානුරූපව සිදුවන්නක්. ඇතැම් විට මිනිස්සෙක් වෙත සමීප වනවාටත් වඩා තිරිසන් සතෙක් මිනිස්සුන් වෙත සමීපව ආදරය කරුණාව ලබා ගන්නා අයුරු ඔබ මම දැක නැති සිදුවීමක් නම් නෙවෙයි. එහෙත් එලෙස සමීප වූ තම පවුලේ සුරතලාගේ අවසන් හුස්ම පොද ගිලිහෙද්දී කුමන හෝ හේතුවක් මත කුමන හෝ අරමුණක් මත මතු භවය ගැන සිතා හෝ ආගමානුකූල ආශිර්වාදයක් සහිතව ඒ සුරතලාගේ තිරිසන් භවයට සමුදෙන ආකාරය නම් සුලභව දැකිය නොහැකි. මේ වීඩියෝවෙන් අපට හමුවන්නේ එවැනි අවස්ථාවක්. ඒ සමුදීම තුළින් සුරතල් සුනකයාගේ මතු භවය ගැන කියන්නට තරම් අපි ඉරිදි ඇත්තෝ නොවෙමු. එහෙත් මරණාසන්න අවස්ථාවකදී පිරිත් සජ්ජායනයක් බණ පදයක් අහන්නට ලැබීම සැබවින්ම වාසනාවක්. ඊටත් වඩා තිරිසන් ආත්මයක සිටියදී ඒ අවස්ථාව උදාවීම අතිශයම වාසනාවක් නොවන්නේද? දුකෙන් අත්මිදීමට නම් එකම මාර්ගය බුදුන් වහන්සේ දෙසූ මාර්ගයම පමණයි. පුරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පතේ උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවඩ්ඩතේ ඒව මේවයිතෝ දින්නම් පේතානං උපකප්පතේ. ඔබේ දැනගැනීම පිණිසයි. ඒත් සමගින් අදට නියමිත සන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක්විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.